නැවතත් අඟහරුවාදා ෆිල්ම් වෙලත් එක්ක දැන් විරාමයට යන්න කලින් මතක් කරපු දෙයක් තමයි හුඟක් වෙලාවට සමහර රෝගී තත්වයන් තියෙනවා. අපි වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න ටිකක් මැලි වෙන රෝගී තත්ත්වයක්. තවත් කෙනෙකුට දෙයක් කියන්න අකමැති වෙන රෝගී තත්ත්ව ඕනෑතරම් අපිට මුණ ගැහෙනවා. ඒ අතරින් විශේෂ තැනක් ගන්න රෝගී තත්වයක් තමයි මේ ආර්ශස් රෝගය. ඒ වගේම මලබද්ධය. මෙන්න මේ කරුණු දෙකම අපි තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න එහෙම නැත්නම් Tamanට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවත් අකමැති තත්ත්වයට පත් වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට. අපි කතා කරමු මේ සම්බන්ධයෙන්. මේ සම්බන්ධයේ තියෙන ආයුර්වේද මේ පැතිකඩ මොනවද? මේ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා ඕන අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. ඒ නිසා ප්‍රවේශයක් ලබා ගන්න මේ සුවාරට. මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා හෝමාගම සිද්ධාදී වෙදමදුරේ වෛද්‍යාචාර්ය චාන්දනී වික්‍රමරච්චි වෛද්‍යතුමියට. අයිබෝන් සුබදසන. අයිබෝන්. හොඳයි. දැන් අර අපි කියපු දෙයක් තමයි හුඟක් දෙනෙක් ඔබතුමිය ළඟට ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න ආවත් ප්‍රතිකාර ලබා ගන්න ආවත් හුඟක් තැන්වලදී මේක සමාජය ඇතුළේ කියන්න මැලි වෙන මාතෘකාවක්. මොකද කෙනෙකුට ලැජ්ජාශීලීත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙක් මොනවා හරි යම් දෙයක් හිතයිද කියන ගැටලුවක් තියෙනවා. ඔහොම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වෛද්‍යතුමියනි. ඒ නිසා අපි මුලින්ම සඳහන් කරමුකෝ මේ ආර්ශස් රෝගය කියලා අපි සඳහන් කරනවා. මලබද්ධය කියලා සඳහන් කරනවා. මේක එකක්ද දෙකක්ද කොහොමද අපි මේ දෙක වෙන් කරලා හඳුනගන්නේ? අපි එතනින්ම පටන් ගමුකෝ අපේ කතාව. ඇත්තටම මේ මලබද්ධය කියන්නේ වැසිකිලි හරියට ක්‍රමානුකූලව යන්නේ නැති වුනහම. ආරිසස් කියන්නේත් ඕකම තමයි. නමුත් මලබද්ධය හැදෙන්නේ සමහර වෙලාවට ඒක දවස ගානෙම නොවෙන්නත් පුළුවන්. ඉඳලා හිටලා වෙන්න පුළුවන්. ඒ තමන් මොන හරි උස්නාධික ආහාරයක් ගත්තාම ඒ දවසට වැසිකිලි යන්නේ නැති අය ඉන්නවා. වතුර බොන්න නැති වුනහම යන්නේ නැති අය ඉන්නවා. එතකොට ආරිසස් රෝගය කියන්නේ ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බඩවැලේ අවසාන කොටසේ මල මාර්ගයට උඩින් ආරිසස් ගෙඩි හැදෙනවා. මේ ගෙඩි හැදුනහම සමහර අයගේ මිදි පොකුරු වගේ ලොකුවට හැදෙනවා ගොඩක් අයගේ. මේකේ වර්ග තියෙනවා 3ක්. වාතයෙන් පිටෙන් සෙමෙන් හැදෙන ආරිසස් කියලා. මේ වර්ග එක එක වර්ගයේ හැදුනහම එක එක විදිහේ ප්‍රතිඵල තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඔව් දැන් ඔය ආර්ශස් රෝගය ගැන කතා කරනකොට මේක අර දැන් සඳහන් කළා ක්‍රම 3කට හැදෙන්න පුළුවන් කියන කාරණේ. ඒ වගේම මේක දරුණු මට්ටමට එනකන් එන අවස්ථාවන් අපි ඕනතරම් දැකලා තියෙනවා. අපි සඳහන් කරු මේ ආර්ශස් රෝගය සම්බන්ධයෙන් දරුණු වෙන්න පුළුවන්ද මේ තරම්? ඔව් ඇත්තටම මේක නොසලකා හැරීම නිසා තමයි දරුණු වෙන්නේ. ගොඩක් අයට මේ මල පහ කිරීම ලොකු ප්‍රශ්නයක් සමහර දාට උදේට යන්නේ නැහැ. සමහර අයට උදේට එක සැරේ ගියාම Tamanට යන්න දැන් අපි කන තරමට යන්නේ නැහැ කියනවනේ. එහෙම වෙන්නේ ආරිසස් රෝගේ ඇඟ ඇතුලේ තියෙනකොට. ගොඩක් වෙලාවට මේක සමහර අය ඔයාට ආරිසස්ද කියලා කිව්වට පිළිගන්න කැමති නැහැ. ඒ මොකද ඒක ලැජ්ජාශීලී සහ ඒක එහෙම දෙයක් නැහැ කියන අරමුණක් ඒගොල්ලන්ගේ හිතවල තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ආරිසස් නැහැ කියලා කියන්නේ ගෙඩි නැති නිසායි. නමුත් මේක මේ බඩවැලේ අවසාන කොටසේ උඩ සහ යට මැද කියන ප්‍රදේශවල මේ ගෙඩි හට ගන්නවා. එතකොට මේ මැදින් හට ගන්න ගෙඩි අගහරියෙන් පට ගන්න ගෙඩි වර්ග ඒ එක එක ගෙඩි වර්ග සමහර ඒවා එළියට එනවා. සමහර ඒවා එළියට එන්නේ නැහැ. ඇතුළෙම තිබිලා පුපුරලා ලේ යනවා. ඉතින් මේ වගේ ආරිසස් ගොඩක් ලේ ආරිසස් වල ඒකයි වෙන්නේ. ඒ කියන්නේ ගෙඩි මේ මල මාර්ගයට උඩින් හැදිලා මේ බඩවැලේ අවසාන කොටසේ මේ ගෙඩි ගොඩාක් ලොකු වෙනවා. අපි උස්නාධික ආහාර ගන්න අපේ ඇඟ උෂ්ණ වෙන්න මේ ගෙඩි ලොකු වෙලා මල පහ කරන්න අපහසු වෙනවා. එතකොට රෝගියා කරන්නේ මල පහ කිරීම සඳහා එක එක වර්ගයේ පළතුරු කනවා අනම්මනම් කාලා කොහොම හරි මේක කරනකොට තටමලා කරනකොට මේ ගෙඩි එකට තෙරපීම නිසා පුපුරනවා. පුපුරලා අධික ලෙස ලේ යනවා. එතකොට ඇඟේ ලේ දැන් මගේ ගාවට ඊයේ රෝගියෙක් ආවා. එයාට ලේ ගිහිල්ලා හිමොග්ලොබින් ඇඟේ අඩු වෙලා ලේ 0.6ක් දුන්නලු. දැන් මාස 3කට කලින්. දැන් නැවත හැදිලා කියලා හොඳටම බය වෙලා ඊයේ ලේ ගියා කියලා තමයි මගෙන් ප්‍රතිකාර ගන්න පැමිණෙන්නේ. අන්න ඒකනේ බොහෝ තැන්වලදී බොහෝ ලෙඩ රෝගවලට අපි සුවයක් ලබා ගන්න බලනකොට කාලේ ඉක්මවා ගිහින් තියෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා. නමුත් එහෙම කාලේ ඉක්මවා යන්න ඉඩ දෙන්නේ නැතුව ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් මේක හැදීගෙන මේනකොට එහෙම නැත්නම් ඕනම රෝගයක රෝග නිදානය හොයාගෙන යන්න එතනින් එහාට ප්‍රතිකාර ක්‍රම කරන්න පුළුවන්කම ලැබෙන කාලයකදී හොයාගන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි කියලා මතක් කරන්නට ඕන. මම දුරකථන අංකය සඳහන් කරන්නම් 071 34 64 200
76 071 34 274 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 075 90 61 771 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. මෙතුමිය මුණ ගැහෙන්නට යනවා නම් ඔබ යන්නට ඕනේ සිද්ධාර්ථී වෙදමදුර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනේට. වෛද්‍යතුමනි දැන් ඔබතුමිය කියපු දෙයක් තමයි හුඟක් දෙනෙක් මේ රෝගී තත්වයක් මට තියෙනවා. මෙහෙම රෝගී තත්වයක් තමයි මට තියෙන්නේ කියලා දැනුම්වත් වෙන්නේ. එහෙම නැත්නම් පිළිගන්න කැමති නැති අවස්ථාවක් ඕනෑ තරම් තියෙනවා කියලා. එතකොට ඔහොම පිළිගන්නේ නැති වෙනකොටත් තව ප්‍රශ්නයන් උග්‍ර වෙනවානේ. දැන් තේරුම් ගන්නේ නැති තාක්කල් ඒකට ප්‍රතිකාරයක් ලබා ගන්න නෑනේ වෛද්‍යතුමියනි. නේද? එතකොට ඒකිනුත් තවත් උස්සන්න වීම ඇති වෙන්න පුළුවන් නේද? ඔය ඇත්තටම උස්සන්න වීම ඇති වෙලා මේ ගෙඩි හැදිලා අවසානයේදී මේ ගෙඩිය අවසාන ප්‍රතිඵලය තමයි Tamanට වැසිකිලි යන්නම බැරුව යන තත්ත්වයටපත් වෙනවා. පත් වෙලා මොනම බෙහෙත බිව්වත් වැසිකිලි යන්නේ නැහැ. එතකොට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කරන්නේ මේක ශල්‍ය කර්මයක් මගින් මේ ගෙඩි ඉවත් කිරීම. එහෙම නැත්නම් බෑන්ඩ් ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. ඒක අල්ලලා බැඳලා ඇතුළට හිර කරලා තිබීම. ඒව කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ශල්‍ය කර්ම 5 සැරයක් කළා 6 වෙනි සැරේටත් හැදිච්ච රෝගියෙක් මට දැන් අවුරුදු 4කට විතර උඩදිත් පැමිණියා. දැන් සති 2කට උඩදිත් පැමිණියා. ඒ කියන්නේ මේ ශල්‍ය කර්මයක් අසාර්ථකයි. නැවත හැදෙනවා. ඒක නිසා මේකට නැවත හැදෙන්න නොදී අපි ප්‍රතිකාරයක් කරලා හරියටම මේක නිට්ටාවට සුව කර ගැනීමක් තමයි කරන්න ඕන. ඒ කියන්නේ හරියට සුව කරගත්තේ නැත්නම් නැවත හැදෙන රෝගයක් විශේෂයෙන්ම කට පරිස්සම් කරගෙන ඉන්න ඕන. ඒ කියන්නේ මොනම බෙහෙත කරලා සුව කළත් අනවශ්‍ය විදිය ආහාර දිගින් දිගට ගන්න ගියොත් ඉක්මනින්ම මේ රෝගය නැවත හැදෙනවා. එතකොට මේක නැවත හැදීමෙන් රෝගියා බොහෝ දරුණු දුක් විඳිනවා. ගොඩක් පීඩාකාරී. එතකොට තමයි අර ගොඩක් අධික ලෙස කේන්ති යනවා. එතකොට අර ආදි කාලේ මිනිස්සු කියනනේ මේකට මූලග්ගාය වෙන්නේ නැති කියලා. ඇත්තටම ඒකට හේතුවක් තමයි ඇත්තටම අධික ලෙස කේන්ති යෑම. කේන්ති යනවා දරා ගන්න බෑ. වේදනාව සමහර අය ඇවිල්ලා කියනවා ડોක්ටර් මට ඉඳගෙන ඉන්නවත් බෑ. මට පුදුමාකාර අමාරුයි මේ ගෙඩි එළියට ඇවිල්ලා මම අතින් ඇතුළට දාන්නේ වැසිකිලි ගියාම නැත්තම් මේ ගෙඩි එළියම තියෙනවා කියලා. ඉතින් මේ තරම් දරුණු වෙන තත්ත්වයට පත් කරගන්නේ නැතුව හැකි ඉක්මනින්ම රෝගය හැදෙනකොටම තමන් අවබෝධ කරගන්න ඕන මේ රෝගය මට මේක තමයි මේ දැන් තියෙන්නේ. මේ රෝගයට මම හැකි ඉක්මනින්ම ප්‍රතිකාර කරගත්තොත් මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ රෝගය මේ මට තියෙනවා. එහෙම නැත්නම් මේ රෝගය මට පුංචි ලක්ෂණයන් පහළ වෙලා තියෙනවා. මේ වගේ දෙයක් කියලා අපිට තක්සේරු කරගන්න හරි විදිහට මොන වගේ රෝගී ලක්ෂණයන්ද මේ රෝගය තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් විදිහට අපිට සාමාන්‍ය ගෙදරදී හඳුනා ගන්න පුළුවන් විදිහට ලැබෙන්නේ. ඔය ඇත්තටම ගොඩාක් වෙලාවට බඩ පුරෝ දානවා. වැසිකිලි යන්න ඕන වුණාට යන්නේ නැහැ. උදේට වැසිකිලි නිරෝගී පුද්ගලයෙක් හැමදාම උදේට නැගිට්ටාම වතුර වීදුරුවක් බීමෙන් හෝ තමන් බොන තේක බිව්වහම අනිවාර්යයෙන්ම වැසිකිලි යන්න ඕනේ. එහෙම වැසිකිලි යන්න බැරි නම් වැසිකිලි යන්න ඕන කමක් නැතුව තමන් වැසිකිලියට ගිහිල්ලා පැය ගණන් වැසිකිලි වල ඉන්නවා නම් ඒ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක්. එතකොට සමහර වෙලාවට මල පහ කරන මල මාර්ගයේ කසන දේවල් කසන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේ සෙවල වගේ එනවා. ඒ වගේ අවස්ථාවල් ආවහම තමන් අවබෝධ කරගන්න ඕනේ ඔන්න මට දැන් මේ රෝගය තමයි හැදිලා තියෙන්නේ මම ඉක්මන් ප්‍රතිකාරයකට යන්න ඕන කියලා හැකි ඉක්මනින් ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ මොකද මේකට ගොඩ වෙදකම් කර ඉඳලා ගස් ලැබු කාලා ඇඹුල් කෙසෙල් ගෙඩි කාලා නම් කවදාවත් මේ රෝගයෙන් ගැලවෙන්න බෑ. රෝගයට හරිම ප්‍රතිකාරය කළොත් පමණමයි ගැලවෙන්න පුළුවන්. ඒ මොකද එවැනි කරලා අධික ලෙස පළතුරු වර්ග කාලා ඊට පස්සේ දියවැඩියාවත් හැදෙනවා. එතකොට දියවැඩියාවත් හැදිලා තමයි අර්ශස් රෝගයකුත් හදාගෙන ලෙඩ දෙහකට ප්‍රතිකාර කරන තත්ත්වයටපත් වුණාම තමයි අපිව සොයාගෙන ඉන්නේ බොහෝ අය. එතකොට මේ දැන් අර ඔබතුමී සඳහන් කරපු දෙයක් තමයි ළඟට එනවා ඕනෑතරම් බෙහෙත් ගන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම කරගන්න විවිධ වයස් භේදවල අය එනවා කියන කාරණේ. වැඩිපුරම ඔබතුමියට මුණ ගැහෙන්නේ කුමන වයස් භේදවල අයද වැඩිපුරම එන්නේ මේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න? ඇත්තටම ඉස්සර නම් ආවේ ගොඩාක් වයසට ගිය උදවිය. දැන් නම් ගොඩාක්ම එන්නේ අපේ තරුණ උදවිය තමයි. මගේ ගාවට ආපු අඩුම අර්ශස් රෝගියාගේ වයස දැන් මාසයක්වත් නැහැ කුඩා දරුවෙක්. මේ ළමයාට වයස අවුරුද්දක්වත් නැහැ. අරිසස් හැදිලා ලේ යනවා හොගාලා ගෙඩිත් එළියට ඇවිල්ලා. ඒ තරම් ඒ කියන්නේ උපතින්ම හැදෙනවා. ඒ කියන්නේ දෙමව්පියන්ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක පරම්පරාවේ ඥානමයෙන් හැදෙන රෝගයක්. මේක නැත්තේ වීකුරුල්ලට විතරයි. ඕනම සතුෙක්ට හැමෝටම තියෙන රෝගයක්. උපතින්ම හැදිච්ච දරුවෝ ඉන්නවා. ඊටමත් වේදනාකාරී. ඉතින් මේ දෙමව්පියන්
නිකන් අන්ත අසරණ භාවයට පත් වෙනවා දරුවාට උදේට මල පහ කරන්න බැරුව ළමයා කෑ ගග හඬනවා මල පහ කරනකොට ලේ යනවා එතකොට දෙමව්පියෝ පුදුමාකාර අසරණ භාවයකට පත් වෙනවා එවැනි දරුවන් අරගෙනහම ඉතින් අපි හැකි ඉක්මනින්ම ප්‍රතිකාර කරලා ඒ අයව සුව කරගන්න ඉක්මනින්ම උදව් කරලා සුව කරලා දෙනවා ඉතින් ඔව් එහෙම සුවතාවයක් ලබා ගන්න ඔන්න ඔබටත් පුළුවන්කමක් තියෙනවා මෙතුමිය මුණ ගැහෙන්නට මම ඔබට සඳහන් කරන්නම් දුරකථන අංකය 071 34 64 276 071 34 64 276 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 කියන දුරකථන අංකයත් ඔන්න ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. හරි. එතකොට මේ අර ඔබතුමී සඳහන් කරපු දෙයක් තමයි පුංචි දරුවන්ට පවා මේක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ළඟට මේ බෙහෙත් අරගන්න එන්නේ අවම වශයෙන් වයස් කාණ්ඩය කියන කාරණේ නෙවෙයි ප්‍රබල වෙලා තියෙන මේ ලෙඩ රෝගය කියන දේ. එතකොට අපිට සඳහන් කරන්නකෝ මේක සමහර කෙනෙක් හිතන්න පුළුවන් මගේ තාත්තටත් තිබුණා. එහෙනම් ඔන්න මටත් තියෙන්න පුළුවන්කම තියෙනවා මේ ලෙඩ රෝගේ. එහෙම නැත්නම් තාත්තගේ තාත්තටත් තිබුණා. ඔහොම පරම්පරාගතව ඇතිවෙන රෝගී තත්ත්වයක් කියලා හිතන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේක එහෙම බලපාන්න පුළුවන් රෝගී තත්ත්වයක්ද වෛද්‍යතුමනි? අනිවාර්යයෙන්ම එහෙම බලපානවා දෙමව්පියන්ට තියෙනවා නම් ඒක පරම්පරාවේ දරුවෝ සියල්ලන්ටම හැදෙනවා. ඉතින් ඒකින්ද Tamanටත් මේක තියෙනවා කියලා අවබෝධ කරගත්තාම හැකි ඉක්මනින්ම ඒ රෝගය මර්ධනය කරගෙන ජීවත් වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ මේක හැදෙන්නේ නැති වෙන්න Taman සමබර ආහාර වේලක් ගැනීම, කෙඳි සහිත ආහාර ගැනීම, අධික ලෙස උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටින්න ඕන. එතකොට ඒ වගේ දේවල් කිරීමෙන් දිනපතා වැඩිපුර වතුර ටිකක් බීමෙන් එතකොට ඒ වගේ ක්‍රමවලින් පුළුවනි Tamanගේ ඇඟට මේක හැදිලා මේක ඇඟට ජීර්ණය නොවි වළක්වා ගන්න. හොඳයි දැන් අර හුඟක් වෙලාවට අපි දකින්න දැන් අපි ගන්න ආහාර රටාව හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අනවශ්‍ය විදිහට බිය වෙන අවස්ථා තෝනෑතරම් තියෙනවා. මේ මලබද්ධය හැදුණු ගමන් මට තියෙන අර්ශස් තමයි කියන අවස්ථා තෝනෑතරම් අපිට හමු වෙනවා වෛද්‍යතුමනි. හැබැයි ඊට වඩා දැන් අද සමාජය ඇතුළේ කතා කරනකොට අපි දකින්න මේ රෝගී තත්ත්වය බොහොමත් උත්සන්න වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. දකින්න සහ හම්බ වෙන හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් ඕනම රෝගී තත්ත්වයක් එක්ක ඉන්නකොට මේ වැඩි වශයෙන් මේ අර්ශස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳින අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒ නිසා ඇයි මෙහෙම මේ අද සමාජය ඇතුලේ වැඩි වශයෙන් මේක බහුලව අපිට දකින්න ලැබිලා තියෙන වෛද්‍යතුමිය. ඇත්තටම කියන්න කනගාටුයි වැඩියම මේ රෝගය හැදිලා තියෙන්නේ අධික ලෙස හිරට ඇඳුම් ඇඳගෙන දවසේ වැඩි කාලයක් ගත කරන ගොඩාක් රාජ්‍ය සේවකයෝ මංගාවට එනවා හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් එතකොට රජයේ තව එක තනතුරු කරන අය මේක උදේට ඇඳුම් ඇඳාම සමහර අය ගලවන්නේ රෑ 12ට එකට තම සමහර දාට පහුවදාටත් ගලවන අය ඉන්නවා. ඒගොල්ලෝ මාර විදිහට මේ ප්‍රශ්නයෙන් ගොඩාක් පීඩා විඳිනවා. ඒ කියන්නේ ඒ තරම් මේ රෝගය දරුණු මට්ටමට පැමිණෙන තුරු ඒගොල්ලන්ට අවශ්‍ය කරන වෙලාවට Tamanට වැසිකිලි යන්න බෑ. වැසිකිලි යන්නේ නැතුව මේක හිර කරගෙන ඉන්නවා. හිර කරගෙන හිටියාම ඇගෙන් පිටවිය යුතු දේවල් පිට වෙන්නේ නැහැ. ප්‍රාණ වාතය සහ අප්‍රාණ වාතය පිටවිය යුතු වාතය පිට වෙන්නේ නැහැ. ඇතුල් විය යුතු වාතය ඇතුළට එන්නේ නැහැ. එතකොට මේ රෝගය ඇඟ ඇතුළෙන්ම වර්ධනය වෙලා මේක ලොකු දරුණු රෝගයක් බවට පත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාර්යාල සේවකයෝ වුණත් එහෙමයි උදේට ගියාම පුටුවේ ඉඳගත්තාම හවසට තමයි නැගිටින්නේ. ගොඩක් වෙලාවට වතුර බොන ප්‍රමාණය අඩුයි. එතකොට මේ වගේ වැසිකිළියට යන්නේ නැහැ. එතකොට මේ වගේ රෝග තියෙනකොට තමයි මේක දරුණු මට්ටමට පත් වෙන්නේ. Tamanට රෝගයක් නැති වුණත් රෝගයක් හැදෙන්න පුළුවනි. Taman විහිම්ම මේ රෝගය හදාගත්ත අය බොහෝ ඉන්නවා. හොඳයි. එතකොට දැන් හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ දැන් මේකට හුඟක් අය හරි කැමති ඉක්මනින් ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේක නිට්ටාවටම සුව කරගන්න පුළුවන් නම් සාමාන්‍ය ගොනම ලෙඩ රෝගයකදී අපි එතනින් එහාට දැන් රෝගේ සුව වුණාට පස්සෙත් බෙහෙත් ගන්න අකමැතිනේ. ඒ වගේම තමයි දැන් මේ ආර්ශස් රෝගී තත්වයටත් කොහොමද විසඳුමක් තියෙනවද අපිට මේක නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කමක් තියෙනවද වෛද්‍යතුමියනේ මේ ආයුර්වේද පැතිකඩත් එක්ක? පුළුවනි ඇත්තටම පුළුවන් සුව කරන්න හරිම ප්‍රතිකාරය කරන්න ඕනේ ආහාරයෙන් වැළකීලා ප්‍රතිකාර කළොත් එච්චර ලොකු දරුණු මට්ටමට පත් නොවීමට වග බලා ගත්තොත් ඇත්තටම සුව කරන්න පුළුවන්. සුව කරන්න බැරි රෝග ඇත්තටම බොහෝ අතලොස්සක්වත් නැහැ. ඇත්තටම සුව කරන්න ඕනම රෝගයක් පුළුවනි හරි ප්‍රතිකාරය හරි විදියට කරනවා නම්. ඒ කියන්නේ වෛද්‍යවරයා කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. රෝගියා හරියට ප්‍රතිකාරය කරන්නේ නැත්තම්. දෙන බෙහෙත් ටික හරියට බොනවා නම්, දෙන විදියට ආහාරය පාලනය කරනවා නම්, ඒ වගේ දේවල් වලදී මේ රෝග සුව
කරන්න එච්චර බිය විය යුතු නැහැ. ඇත්තටම මේ රෝග තත්ත්වවල දරුණු අතටපත් වෙලා අන්ත අසරණ භාවයට පත් වෙච්ච ගෑනු දරුවෝ මංගාවට එනවා බොහෝ. ඒ මොකද වෛද්‍යවරයෙක් ගාවට යන්න ලැජ්ජයි. මේ ළමයින්ට කියන්න ලැජ්ජයි. එතකොට මේගොල්ලන් කාන්තා වෛද්‍යවරුම හොය ඇවිදින අවස්ථාවල් බොහෝ තියෙනවා. ඉතින් ඒ වගේ දරුවෝ ඇවිල්ලා අඬා වැළපෙනවා අනේ මාව සනීප කරන්න මට දැන් ඇවිදින්නවත් බෑ කියලා. තව ගොඩාක් වෙලාවට මේ අරිසස් රෝගය හිර කරගෙන තියා ඉඳලා ගර්භණී අවස්ථාවේදී දරුවා බිහි වෙන අවස්ථාවල් වලදී මේ අරිසස් ගෙඩි මල මාර්ගයෙන් එළියට ආපු ගැහණු දරුවා මංගාවට බොහෝ එනවා. ඒ කියන්නේ බබා හම්බෙලා සතියක්වත් නැහැ මේ රෝගේ හැදිලා ඉතාමත් වේදනාකාරීව ඇවිදින්නවත් බැරි තරමට අපහසුතාවයට පත් වෙලා එන දරුවෝ ඉන්නවා. ඉතින් මම ඉක්මනින්ම ප්‍රතිකාර කරලා කොහොම හෝ ඒ දරුවන්ව සුව කරලා දෙනවා. මම කියන්නේ පුළුවන් තරම් පුතේ කෑමෙන් පරිස්සම් වෙලා වැඩියෙන් වතුර බීලා මේ රෝගේ ඉක්මනින් සුව කරගන්න. හරි. දැන් ওই රෝගේ සුව කරගන්න ඔබට අවශ්‍ය වෙනකොට ඔබ ළඟත් දෙයක් කරන්න තියෙනවා. ඒ වගේම වෛද්‍යතුමිය මේ විදිහට ප්‍රතිකාර ක්‍රම කරනකොට රෝගියාගේ පැත්තෙනුත් කරන්න දේවල් තියෙනවා කියලා තමයි දැන් ඔබතුමිය සඳහන් කරන්නේ. ඒ වගේම දැන් මේ ආහාර පිළිබඳව වැඩිපුරම කතා කළා. දැන් ආහාර පිළිබඳව කතා කරනකොට හුඟක් වෙලාවට අපි ක්ෂණික ආහාර ගන්න අවස්ථාවන් තියෙනවා. ඊට පස්සේ අපි ටිකක් අපිට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මේ දේවල් මෙහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි දැන් අර ආහාර පිළිබඳව වැඩිපුරම මතක් කරපු හින්දා මට හිතුණා මොන වගේ ආහාරද අපි ලබා ගන්න ඕනේ. අපි වැළකෙන්න ඕනේ මොන වගේ ආහාර වලින්ද? අන්න ඒ ගැනත් අපි සඳහන් කරමු. ඇත්තටම වැළකෙන්න ඕන විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර. මේ රෝගෙට ඉතාමත් අගුණම ආහාරය තමයි මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා ගොඩක් අය මඤ්ඤොක්කා කෑමට බොහෝ ප්‍රියයි. මඤ්ඤොක්කා කෑවොත් ඇත්තටම අරිසස් දරුණු ලෙස තියෙන කෙනාගේ ගෙඩි පුපුරලා කාලා පැය දෙකක් යන ඉස්සෙල්ලා ලේ වැగిරෙන අවස්ථාවල් තියෙනවා. මඤ්ඤොක්කා කිරියල සැමන් දෙල් එතකොට මේ ඉස්සෝ දැල්ලෝ කකුලුව බලමාළු හුරුල්ලෝ අන්නසි අඹ රඹුටන් මැංගුස් දූරියන් ගඩිගුඩා මේවා තමයි අධික උෂ්ණාධික පළතුරු සහ ආහාර වර්ග මේවා. එතකොට පාන් පිටි සහිත ආහාර දැක්කට පස්සේ හිතාවට කන්න පාන් පිටි කෑම කෑවොත් ලෙඩේ බරපතලයි. ඒ කියන්නේ මල පහ කරන්නම බෑ බඩ වේලනවා. එතකොට අධික ලෙසම උෂ්ණ කෑම තමයි කෘත්‍රිම ආහාර වර්ග. එතකොට මේ තෙල් කෑම වර්ග ගොඩක් දැන් අද ක්ෂණික ආහාර වලට ගොඩක් අය යොමු වෙලා තියෙනවා. මේවෙන් තමයි මේ රෝග වැඩියෙන් හැදෙන්නේ. ඉතින් ඒක නිසා සරල ආහාර වේරක්, දියර සහිත ආහාර වර්ග, කෙඳි සහිත ආහාර වර්ග, විශේෂයෙන්ම කෙඳි බහුල කොහිල වගේ දේවල්, කොහිල කැඳ ඕනෑම නිරෝගී පුද්ගලයෙකුට අරිසස් තිබුණත් නැතත් සතියකට එක අවස්ථාවක් හෝ කෙඳි සහිත ආහාර කොහිල කැඳ බීම. එතකොට වැල් කොහිල කියලා જાතියක් තියෙනවා. අර ගස්වල වැල වගේ යන්නේ ඇඟිලි පහ වගේ තියෙන ඒ කොහිල දළු අරගෙන කිරට උයලා කෑවහම මේ රෝග ගොඩාක් සමනය කරගන්න අර සමන අපි කටවහරටත් කියනවා නේද මේ කොහිල කොට ටිකක් තම්බලා දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා කියලා. ඒකයි ඇත්තටම කොහිලවල පුදුමාකාර ගුණයක් තියෙනවා. එතකොට කරල් හැබ කියලා තියෙනවා. ඒව තම්බලා බිව්වහම ඇත්තටම මේ වගේ දේවල් වලින් ගොඩාක් මේ රෝග මර්ධනය කරගෙන සහ පාලනය කරගන්න පුළුවන්. නමුත් මේක දිගින් දිගට පාලනය කරනට වඩා හොඳයි හොඳ කරගන්න එක. ඒ කියන්නේ පාලනය කරන්න ගිහිල්ලා මේක නරත් හතට හැදුනොත් අවසානයේදී පිළිකාවක් බවට පත් වෙනවා. ඉතින් අපි ඒ තත්ත්වයට පත් වෙන්නේ නැති වෙන්න කරන්න. දැන් සමහර අය ඇවිල්ලා මට කියනවා ડોක්ටර් මේ ගෙඩි එළියට ඇවිල්ලා මේවෙන් හැරව ගලනවා. මං ඉතාමත් අපහසුතාවයෙන් ඉන්නේ ඇඳුමක්වත් ඇඳගෙන ඉන්න බෑ කියලා. ඒ තත්ත්වයට පත් වුණ ගමන් මම ඉක්මනින්ම යාගේ ලේප එහෙම පරීක්ෂා කරලා බලනවා ඇඟ ඇතුලේ විස බීජයක් තියෙනවද, මේකෙන් මොකක්ද මේකට හානියක් වෙලාද ශරීරයට ඒවා හොයාගන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණ තියෙනවා. අපි ඒවා කරලා බලනවා. එතකොට තව කියනවා එන්ඩොස්කෝපි එකක් අරගෙන බලන්න ඉක්මනින්ම මේක දරුණු වෙලාද. එහෙම දරුණු වෙලා නම් එවැනි අවස්ථාවක වුණත් මම කෙසේ හෝ සුව කර දෙනවා. හොඳයි. එතකොට දැන් අර අපි සඳහන් කරපු දේ තමයි දැන් අපි හිතමු අපි දැන් අර කලිනුත් කියපු දෙයක් තමයි නිට්ටාවටම සුව කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා ඔබතුමිය සඳහන් කළා කලින් වතාවේදීත්. නමුත් හුඟක් අයට තියෙන දෙයක් තමයි නමුත් වරින් වර මේ රෝගී තත්ත්ව ඇති වෙන අවස්ථාවන් ඕනතරම් තියෙනවා වෛද්‍යතුමියනි. අපිට එහෙම අයව මුණ ගැහෙනවා එහෙම අයත් එක්ක අපිට කතා කරන්න වෙලත් එහෙම. එතකොට මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා කිව්වත් ආයෙමත් මතුවෙන අවස්ථා තියෙනවා. මේකට බලපාන හේතු මොනවද? ඒකට හේතුව තමයි දැන් මං කිව්වේ සල්්‍ය කර්ම 5 සැරයක් කළා 6 වෙනි සැරේටත් හැදුනා කියලා. මේක සල්්‍ය කර්මයේ වැරද්දක්වත් වෛද්‍යවරයාගේ වැරද්දක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්සා නොගැනීමේ ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ සල්්‍ය කර්මයක් කරපු කෙනා වුණත් ආහාරය හරියට සැලැස්මකට කනවා නම් උෂ්ණාධික ආහාර නොගෙන ඉන්නවා නම් මං කියපු ආහාර ලිස්ට් එක ඒව නොකා ඉන්නවා නම් කවදාවත් හැදෙන්නේ නැහැ. ඇත්තටම සිංහල බේත් බීලා සනීප කළත් ටික කාලයක් අවුරුද්දක් හමාරක් යනකොට අර පරණ දේවල් ඔක්කොම
අමතක වෙලා පුළුවන් තරම් සතියට දවස ගානේ ඉස්සෝ දැල්ලෝ කකුලුව කෑවොත් මඤ්ඤොක්ක කිරියල සැමන් කෑවොත් මේව අනිවාර්යෙන් හැදෙනවා. ඒකින්ද තමන් ඒක මට මෙහෙම රෝගයක් හැදුනා මම මේක හොඳ කරගත්තා. නැවත මේ තත්ත්වෙට මමපත් වෙන්නේ නැහැ කියන අරමුණක් ඇති කරගත්තොත් විතරයි හැමදාටම නිරෝගීව ඉන්න පුළුවන්. හොඳයි. ආයුර්වේදමේ පැතිකඩ සම්බන්ධයෙන් එහෙම කතා කරනකොට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හෝ වේවා ආයුර්වේදයෙන් හෝ වේවා හරි දේවල් හරි විදිහට පිළිපදින්නේ නැතුව ඒ නිසි උපදෙස් අනුගමනය කරන්නේ නැතුව අපි කරන බොහෝ දේවල් හින්දා රෝගී උත්සන්න වීම ආයමත් ඇතිවීම මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්නට ඕනේ. දැන් අර වෛද්‍යවරුන් කොයිතරම් බෙහෙත් කළත් කොයිතරම් ඔබව සුවපත් කරන්න උත්සාහ කළත් ඔබගේ පැත්තෙන් එහෙම නැත්නම් රෝගියාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික හරියට වෙන්නේ නැත්නම් අන්න එතකොට මොන වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කළත් වැඩක් වෙන්නේ නැහැ. අවසානයේදී ටිකෙන් ටික ආයමත් රෝගේ මතුවෙන අවස්ථාව නොනැතරම් තියෙනවා. ජීවක වේද මහත්තයා ගැන කතා කරනකොට බගන්දරාබාධය ගැන කතා කරනකොට මට ඔය මලබද්ධය ආශ්‍රය සම්බන්ධයෙන් ඔය මාතෘකාව මතක් වුණා. කොහොම නමුත් ඔබට පුළුවන්කමක් තියෙනවා මේ ආයුර්වේදමය ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙතුමිය මුණ ගැහෙන සියලුම රෝග සඳහා ප්‍රතිකාර කරන්න මෙතුමිය සූදානම්ින් ඉන්නවා මේ ආර්ශස් රෝගයේ සම්බන්ධයෙන් වගේම අපි දිගින් දිගටම කතා කළා මේ සම්බන්ධයෙන් තවත් මාතෘකා ගණනාවක් පිළිබඳව මෑත් එක්ක කතා කළා. ඔබට මම දුරකථන අංකය සඳහන් කරන්නම් 071 34 64 276 071 34 64 276 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 075 90 61 771 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. මේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්නට අද අපි සම්බන්ධ කරගත්තේ හෝමාගම සිද්ධාර්ථ වෙදමැදුරේ වෛද්‍යාචාර්යනී චන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමියනි බොහොමත් විස්තෘතීමේ පැමිණීමට ආයුබෝවන්. හොඳයි සෝදානම් වෙන කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරු අපි ඔබව දැනුවත් විශේෂාංගයට අරගෙන යන සූදානම්ෙන් ඉන්න විෂන් කේ ආයතනයත් එක්ක කොහොමද නිවැරදි යක්ෂ පරීක්ෂාවකට යොමු වෙන්නේ ඔබේ ඇස් පරිස්සම් කරගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්නම් මේ විරාමයෙන් අනතුරුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.